බලත් මේ අරමුණු එකින් එක ඉෂ්ට කරගන්න මම අනුගමනය කරන ක්‍රියාපටිපාටි මොනවද කියන එකත් පර්යේෂකයා ළඟ තියෙන්න ඕනි ක්‍රමවේද. දැන් තොරතුරු තාක්ෂණික කුසලතා සිසුන් තුළ සංවර්ධනය සඳහා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය සකස් වී ඇති ආකාරය සොයා බැලීම කිව්වහම මම මේක කොහොමද කරන්න ඕනේ? හොයන්නේ කොහොමද? අන්න ඒ වගේ ක්‍රමයක් අපිට තියෙන්න ඕනේ. කොහොමද අපිට මේක හොයන්න පුළුවන්? අපිට පන්ති කාමරවල නිරීක්ෂණ කරන්න පුළුවන් නේද? දැන් තොරතුරු තාක්ෂණික කුසලතා සංවර්ධනයේට මොනවද මේ ඉගැන්වීම් ක්‍රියාවලිය අධ්‍යයනය කරන්න වෙනවා එහෙනම්. එතකොට පන්ති කාමරයට ගිහලා මේක නිරීක්ෂණය කරන්න වෙනවා. එහෙම නැත්නම් ගුරුවරුන්ගෙන් ප්‍රශ්නාවලියක් දීලා අපිට ප්‍රශ්නාවලියෙන් දත්ත ගන්න පුළුවන්. දැන් මෙතන මේ සංජානන අනාවරණය කර ගන්නකොට පාසල් ප්‍රජාව කිව්වහම එතන අපිට ඉන්නවා දත්තදායකයෝ ගොඩක්. ගුරුවරු වෙන්න පුළුවන්, සිසුන් වෙන්න පුළුවන්, විදුහල්පති, ඊළඟට දෙමව්පියන් ඔන්න ඔය වගේ ප්‍රජාවක් අපිට ගන්න පුළුවන් ප්‍රශ්නාවලියක් වගේ දීලා මේ තොරතුරු සංවේදන තාක්ෂණය ගැන එයාලා මොනවද දක්වන ආකල්ප අදහස් කියන එක ගැන හොයලා බලන්න පුළුවන්. සම්මුඛ සාකච්ඡා තියන්න පුළුවන්. ඊළඟට මේ 21 වෙනි සියවසේ රැකියාව වෙළඳපළ අපේක්ෂා කරන තොරතුරු තාක්ෂණික කුසලතා හඳුනා ගන්නවා කිව්වම ඒක කරන්න අපිට නැවත රැකියාව වෙළඳපළ සමීක්ෂණයක් කරන්න වෙනවා නේද? රැකියාව වෙළඳපළේ සේවා යෝජකයෝ කොහොමද අපේක්ෂා කරන තොරතුරු තාක්ෂණ කුසලතා. එතකොට ඒකට අපිට වෙනම ක්‍රමවේද අනුගමනය කරන්න වෙනවා. එතකොට මේ ටික ඔක්කොම අපි විශ්ලේෂණය කරගත්තාම අපිට අන්තිමට මෙන්න මේ අධ්‍යාපනයේ තොරතුරු තාක්ෂණ විෂය හෝ අධ්‍යාපනය ආශ්‍රිතව සිදු යුතු වෙනස්කම් සඳහා අපිට මේ පර්යේෂණ අනාවරණ ඉදිරිපත් කරන්න පුළුවන් වෙනවා. ඊළඟට මේවා ඔයාලට කියලා දීලා ඇති රිසර්ච් types of research කිව්වහම වර්ග ගොඩාක් තියෙනවා. නමුත් දැන් මෙතනදී basic research කියන්නේ මූලික පර්යේෂණ. කියන්නේ දැනුම දියුණු කරන්න මූලික වශයෙන් කරන පර්යේෂණ. ඒකේ වාණිජ පරමාර්ථයක් නැහැ. දැන් අපි විශේෂයෙන් ওই පන්ති කාමරය තුල කරන කාර්ය මූල පර්යේෂණ කරන්නේ මේ බේසික් රිසර්ච් එකක් විදිහට මූලික පර්යේෂණ විදිහට. ඊළඟට ඔය තව විවිධ සමාජ පර්යේෂකයෝ කරන විවිධ පර්යේෂණ අපිට මේවට ගන්න පුළුවන්. මූලික පර්යේෂණ විදිහට. එතකොට ඒ වගේම න්‍යායක් ගොඩනගන්න නැත්නම් දියුණු කරන්න අලුතෙන්ම න්‍යායක් හොයාගන්න වගේ බේසික් රිසර්ච් එකක් කරන්න පුළුවන්. ඒකට හොඳම උදාහරණය තමයි ඔයාලා දන්නවනේ ප්‍රජානන ඉගෙනුම් න්‍යාය හොයාගත්ත ජීන් පියාජේ කරේ යාගෙම ළමයි අරගෙන ඒ ළමයිගේ වර්ධනයත් එක්ක කොහොමද මේගොල්ලොන්ගේ ඉගෙනුම් සිද්ධ වෙන්නේ ප්‍රජානනය දියුණු වෙන්නේ කොහොමද කියලා එයා හොයලා බැලුවා. ඊට පස්සේ තමයි එයා ප්‍රජානන ඉගෙනුම් න්‍යාය හැදුවේ. ඉතින් ඒතකොට දැන් ඒක ජින් පියාජේ කරාට අපිට ඕනනම් අපිට බලන්න පුළුවන් ශ්‍රී ලංකානු සන්දර්භයේ ශ්‍රී ලංකාවේ ළමයෙක්ගේ වර්ධනයත් එක්ක මේ කියන ප්‍රජානන ඉගෙනුම් න්‍යායයේ අවදි ටික තියෙනවා ඒ විදිහට කියලා ඕනනම් නැවත අපිට පර්යේෂණයක් කරලා බලන්න පුළුවන්. එතකොට සමහර විට මේ ප්‍රජානන ඉගෙනුම් න්‍යායයේ කාලෙට තිබ්බ එක දැන් වෙනස් වෙලාද කියලා වුණත් බලන්න පුළුවන්. ඊළඟට හොවර්ඩ් ගාඩ්නර්ගේ බහුවිධ බුද්ධි න්‍යාය ඒක ඒ කාලෙටම වගේම අදටත් ගැලපෙනවද එහෙම නැත්නම් අපේ ශ්‍රී ලංකාවේ පන්ති කාමරය තුල කොහොමද මේවා යොදාගන්නේ ඒකේ ඒ වගේ පැති අපිට බලන්න පුළුවන්. එතකොට ඇප්ලයිඩ් රිසර්ච් කියන්නේ මේක අපි ඇප්ලයි කරනවා අපේ අපි ගත්ත දැනුම අපි මේක ඇත්තටම ක්‍රියාත්මක වෙනවද කියලා හොයලා බලනවා. දැන් අපි හිතමුකෝ මේ ඇප්ලයිඩ් රිසර්ච් වලදීත් අපිට ව්‍යවහාරික පර්යේෂණ කියන්නේ ගැටලුවක් මූලික කරගෙන තමයි කරන්නේ. ඊට පස්සේ මේ ගැටලුව විසඳන්න තමයි ඒ පර්යේෂණය දියත් කරන්නේ. දැන් අපි ගත්තොත් අධ්‍යාපනයට දරන වියදම ඵලදායී ආකාරයට යොදා ගන්නවාද කියන එක අපිට හොයලා බලන්න පුළුවන්. ඒකට තියෙන ගැටලුවක් සොයා බලන්න අපිට දියත් කරන්න පුළුවන් ව්‍යවහාරික පර්යේෂණ. එතකොට මෙතන මම දැන් මේ බේසික් දැන් අපි ගත්තොත් ඔය මූලික සයන්ස් වලත් එන්නේ ඕකනේ. ඇයි කියන එක ඉස්සල්ලා මේක වැදගත් වෙන්නේ මොකද්ද කියන්න අපි න්‍යායක් හොයාගෙන ඒක වෙන්නේ කොහොමද කියන එක ඇප්ලයිඩ් සයන්ස් වලින් හොයලා බලනවා. ඒ වගේ සිසුන්ගේ විවිධ ඉගෙනුම් දැන් අපිට පුළුවන් ඉගෙනුම් ශෛලීන් වලට අනුව මෙයා සාහිත්‍ය ඉගෙන ගන්න කොහොමද?
අන්න ඒ වගේම නැත්තම් ජින් පියාජේ හොයාගත්තු ප්‍රජානන න්‍යාය පන්ති කාමරේ භාවිත වෙන්නේ කොහොමද? ඒ වගේ පර්යේෂණ කරලා බලන්න පුළුවන්. ඊළඟට ප්‍රධාන වශයෙන්ම පර්යේෂණ ප්‍රවේශ දෙකක් තියෙනවා. එකක් තමයි ප්‍රමාණාත්මක පර්යේෂණ, අනික ගුණාත්මක පර්යේෂණ කියලා එකක් තියෙනවා. එතකොට සාමාන්‍යයෙන් අපි පර්යේෂණයක් දියත් කරනකොට මෙන්න මේ ප්‍රවේශ දෙක තමා අනුගමනය කරන්නේ. ප්‍රමාණ අපි ඒකේ මධ්‍යනයක් හරි මෙහෙම හොයලා ඒකේ ඩීවියේෂන් එකක් තියෙනවනේ එහෙම හොයලා මේක හැම වෙලේම අපි වගු ප්‍රස්ථාර මගින් ප්‍රමාණාත්මකව තමයි දත්ත ඉදිරිපත් කරන්නේ. එතකොට ඒ වගේම ප්‍රපංච පිළිබඳ විස්තර කිරීමට පුද්ගල කණ්ඩායමක් හරහා සංඛ්‍යාත්මක දත්ත ලබා ගන්න සාමාන්‍ය කරන්න ප්‍රමාණාත්මක පර්යේෂණ භාවිත කරනවා කියලා තියෙනවා. එතකොට දැන් ඔයාලට විභාගෙදි සමහර විට ප්‍රමාණාත්මක පර්යේෂණ, ගුණාත්මක පර්යේෂණ, ඒ වගේ ලක්ෂණ ප්‍රමාණාත්මක පර්යේෂණයක් කිරීමේ වාසි අවාසි, ගුණාත්මක පර්යේෂණයක් කිරීමේ වාසි අවාසි, ඒ වගේ අහන්න පුළුවන්. එතකොට දැන් ප්‍රමාණාත්මක පර්යේෂණයක් කරනකොට මම කියවනේ සංඛ්‍යාත්මක දත්ත ප්‍රමාණාත්මකව විග්‍රහ කරන්න කියලා. ඇත්තටම ප්‍රමාණාත්මක පර්යේෂණයක් කරනකොට අපිට ප්‍රශ්නාවලි තමයි දත්ත රැස් කරන්න තියෙන ප්‍රධානම පර්යේෂණ උපකරණය. සම්මුඛ සාකච්ඡා වලින් දත්ත ගන්නත් පුළුවන්. හැබැයි සම්මුඛ සාකච්ඡා වලින් දත්ත ගත්තාම ඒගොල්ලොන්ගේ අදහස් අපි නැවත ප්‍රමාණාත්මක මිනුමකට විචල්යන් හදලා ඒකේ ස්කේල් එකට අපිට මොනවා හරි පොයින්ට් කරලා මේවා කේත කරලා හදා ගන්න වෙනවා ඒ දත්ත. කොහොම කරත් අපි දත්ත ඉදිරිපත් කරන්නේ ප්‍රමාණාත්මකව. එතකොට ඔය සමීක්ෂණ වගේ ක්‍රමවේදවලදී භාවිතා කරන්නේ ප්‍රමාණාත්මක පර්යේෂණ ක්‍රමවේදය. ගුණාත්මක පර්යේෂණ නැත්නම් ක්වොලිටේටිව් රිසර්ච් වලදී වෙන්නේ පුද්ගල චර්යාවක්, ගුණයක් විස්තර කරන්න තමයි ඒක හොයා බලන්න තමයි අපි ගුණාත්මක පර්යේෂණ කරන්නේ. එතකොට සංඛ්‍යාත්මක දත්ත වලට වඩා ගුණාත්මක දත්ත වලින් අපි ගන්නෙ භාෂාමය දත්ත. එතකොට කතාන්දරයක් වගේ අපිට මේ පර්යේෂණය ලියන්න පුළුවන්. කතාව ලියන්න පුළුවන්. ආඛ්‍යානයක් වගේ ලියන්න පුළුවන්. එතකොට ඔය කේස් ස්ටඩි නැත්නම් ඔයාලා කියන සිද්ධි අධ්‍යයන, ඊළඟට මානව වංශ විධි විවරණ, ඔය වගේ පර්යේෂණ වර්ග ගොඩාක් තියෙනවා මේ ගුණාත්මක පර්යේෂණ යටතේ කරන්න පුළුවන්. එතකොට ඒවයේදී අපි කරන්නේ දැන් අපි ප්‍රමාණාත්මක පර්යේෂණයකදී අපි සංඛ්‍යාත්මක දත්ත ගන්න හින්දා අපිට නියදිය ගොඩක් ගන්න වෙනවා. ලොකු නියදියකින් අරගෙන තමයි අපිට මේ දත්ත ඉදිරිපත් කරන්න වෙන්නේ. දෙතුන් දෙනෙක්ගෙන් අරගන්න දත්තවල වළංගුභාවයක් නැහැ. ඒ නිසා වැඩි නියදියක් ගන්න වෙනවා. හැබැයි ගුණාත්මක පර්යේෂණයකදී අපිට පුළුවන් එක්කෙනෙක් අරගෙන උනත් ගැඹුරින් එයා ගැන හොයලා බලන්න. දැන් අපි හිතමුකෝ අපි කවුරු හරි ගැන හෝ යම්කිසි පාසලක් ගැන විදුහල්පතිතුමෙක් ගැන අපි හිතමුකෝ කාගේ හරි මොන හරි පාසලක ඵලදායීතාවයට ගෙනාපු විදුහල්පතිවරයෙක් ගැන අපි පර්යේෂණයක් කරනවා. එතකොට අපිට එයා ගැන කේස් ස්ටඩි එකක් කරන්න පුළුවන්. කොහොමද මෙයා මේ පාසල ඵලදායීතාවයට දක්වා ගෙනාපු ප්‍රතිඵල ඉහළ නැංවීම සහ එයාගේ ක්‍රියාකලාප පිළිබඳව අපිට සම්පූර්ණ කේස් ස්ටඩි එකක් ගැඹුරින් කරලා මේ පර්යේෂණය කරන්න පුළුවන්. හැබැයි අපි ප්‍රමාණාත්මක පර්යේෂණයක් කරනවා නම් අපිට එහෙම එක්කෙනෙක් අරගෙන කරන්න බෑ. අපිට පුළුවන් එනම් විදුහල්පති භූමිකාව අරගෙන මේ විදුහල්පති ශෛලීන් මොනවද? පාසලක ඵලදායීතාවයට බලපාන විදුහල්පති ශෛලීන් මොනවද කියලා අපිට ඕන විදුහල්පති නියදියක් අරගෙන ඒ නියදියට ප්‍රශ්නාවලි දීලා ඒගොල්ලෝ භාවිතා කරපු ක්‍රමවේද මොනවද කියලා විග්‍රහ කරලා අන්න ඒ වගේ ක්‍රමවේදයකට යන්නේ. එතකොට ගුණාත්මක පර්යේෂණයකදී හැම වෙලේම වෙන්නේ අර වචන තමයි වැඩිපුර ලියන්නේ. එතකොට අපි මේක ලියන්නේ කතාන්දරයක් වගේ මේ විදුහල්පතිතුමා මේ පාසලේ ගුරුවරු අධීක්ෂණය කළේ මෙහෙමයි කියලා අපිට ලියන්න වෙනවා. එතකොට ඒක කතාන්දරයක් වගේ අපි ලියනවා. දැන් ඔය ගොඩාක් මේ ගුණාත්මක පර්යේෂණ ඔය යාචකයා එහෙම නන්දසේන රතනපාල එහෙම කරලා තියෙන්නේ. ඒ වගේ මානව වංශ පර්යේෂණ. එතකොට තව ඔය වික්ටෝරියා බේකර්ස් කියලා එම සුදු වතුරාර කියලා ඔය විසිය නිසිය වශයෙන් ගමක
කොහොමද ඒ ගමේ මිනිසුන්ගේ ජීවන රටාව ගැන ලියලා තියෙනවා. අන්න ඒ වගේ අපිට පර්යේෂණ කරන්න පුළුවන් ගුණාත්මක පර්යේෂණ වලින්. ඒතර ගොඩාක් පර්යේෂණ ගුණාත්මක පැත්තට තමයි යන්නේ. සමාජ විද්‍යාත්මක පර්යේෂණ ප්‍රමාණාත්මක පර්යේෂණ කරනවා. ගොඩාක් වෙලාවට මේ සමීක්ෂණ වගේ වෙලදී දැන් අපි ජනගහන සමීක්ෂණය ගත්තාම ඒක ප්‍රධානම ප්‍රමාණාත්මක පර්යේෂණයක්. ඉතින් ඒ වගේ මේකේ මම උදාහරණයට දාලා තියෙන එකයි මිනිසුන් හැසිරෙන්නේ කෙසේද ඔවුන්ගේ විශ්වාස ඇදහිලි ආකල්ප ඔන්න ඔය වගේ දේවල් අපිට ගුණාත්මක පර්යේෂණ වලින් හොයාගන්න පුළුවන්. එතකොට මෙතන වෙනස අඳුන ගන්න ප්‍රමාණාත්මක කියන්නේ මොකද්ද ගුණාත්මක කියන්නේ මොකද්ද කියන එක. එතකොට මෙතන මම මේ වෙනස දාලා තියෙනවා structured data unstructured data. ඒ කියන්නේ මෙතන ව්‍යුහයකට සකස් කරපු ව්‍යුහගත data තියෙන විචල්යන් තියෙනවා. එතකොට ඒවට අදාළව තමයි අපි දත්ත රැස් කරන්නේ quantitative research එක. qualitative research එක අපි කරන්නේ unstructured. ඒක ව්‍යුහයක් නෑ අපිට දත්ත ලැබෙනකම් අපි පරිපූර්ණ වෙනකම් අපිට අපේ ගැටලුවට අදාළ තොරතුරු ලැබෙනකම් මේ තොරතුරු අපිට තව ගැඹුරට අධ්‍යයනය කරන්න පුළුවන්. එතකොට මෙතනදී ප්‍රමාණාත්මක පර්යේෂණයේදී වෙන්නේ සංඛ්‍යාත්මක විශ්ලේෂණයක්. ගුණාත්මක පර්යේෂණවලදී වෙන්නේ සාරාංශකරණයක්. ඒ වගේම ප්‍රමාණාත්මක පර්යේෂණයක් ඔබ්ජෙක්ටිව් වලට තමයි අපි ලියන්නේ. කියන්නේ අරමුණු ගතයි. මෙතනදී වෙන්නේ ඒක විෂය මූලික වෙනවා. ඊළඟට සර්වේස් ඔය එක්ස්පෙරිමෙන්ටල් ඊළඟට මොනවාද අපි කියන සම්පරීක්ෂණ පර්යේෂණ මේවා තමයි අපිට ප්‍රමාණාත්මක පර්යේෂණ වලට ගන්න පුළුවන්. ඊළඟට qualitative research වලදී ඔය ඉන්ටර්විව් ෆෝකස් ගෲප් ඊළඟට නිරීක්ෂණ ඒ වගේ දේවල් වලින් සහභාගීත්ව නිරීක්ෂණ ඒ වගේ ක්‍රම හරහා ගුණාත්මක දත්ත රැස් කරගන්න පුළුවන්. ඉතින් දැන් ඔය ක්‍රමවේද දෙකෙන්ම සමහරු පර්යේෂණ කරනවා. ඒ කියන්නේ දැන් ප්‍රමාණාත්මක පර්යේෂණයක් කරලා ඒ ගත්ත තොරතුරු මදි නම් එයාට පුළුවන් ගුණාත්මක පැත්තට ගිහිල්ලා තව පර්යේෂණයක් කරන්න. දැන් අපි හිතමුකෝ දැන් ඵලදායී විදුහලක විදුහල්පති භූමිකාව ගැන අපි පර්යේෂණයක් කරනවා කියලා. එතකොට මේක අපිට මිශ්‍ර පර්යේෂණයක් විදිහට කරන්න පුළුවන්. කොහොමද? ඉස්සර වෙලා විදුහල්පති නියදියකින් අපි ප්‍රශ්නාවලියක් දීලා දත්ත රැස් කරනවා. හැබැයි මෙහෙම දත්ත රැස් කරගෙන ගියාම ඉතින් අපිට ඕන අපි ප්‍රශ්නාවලියකින් අහන්නේ පර්යේෂකයා හදාගත්ත ව්‍යුහයකට අනුවනේ. එතකොට ඒකට අදාළ ප්‍රශ්නවලට තමයි උත්තර ලැබෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් ඕන මේ ප්‍රශ්නාවලි දීලා ඒ ප්‍රශ්නාවලි වලින් අපිට ප්‍රශ්නාවලියෙම ලියන්න පුළුවන් වැඩි දුර අදහස් දෙන්න කැමති අය ඉන්නවා නම් එයාලගේ දුරකථන අංකයක් හරි වෙන කන්ටැක්ට්ස් අරගෙන අපිට පුළුවන් එතනින් දෙතුන් දෙනෙක් තෝරගෙන මේ ඵලදායී පාසලකට ලක්ෂණ වලට දියුණු කරන්න වඩාත් වැදගත් වෙච්ච තව කීප දෙනෙක් අරගෙන ඒගොල්ලෝ නැවත අධ්‍යයනය කරනවා වෙනම කේස් ස්ටඩි එකක් කරලා. එතකොට ඔන්න දැන් ප්‍රමාණාත්මක දත්තත් අපි රැස් කරනවා ගුණාත්මක දත්තත් රැස් කරනවා. මෙන්න මේ ක්‍රමවේද දෙකම එකට එකතු කරාම අපිට මික්ස් රිසර්ච් එකක් ලැබෙනවා. එතකොට දැන් වඩාත්ම ඵලදායී වෙන්නේ මේ මිශ්‍ර පර්යේෂණයක් කරන එක. මොකද එතකොට අපි දෙපැත්තෙම දෙවිධයකටම තොරතුරු එකතු කරලා තියෙන නිසා පර්යේෂණේ වඩාත් සාර්ථක වෙන්න පුළුවන් මිශ්‍ර පර්යේෂණයක් කරනකොට. හැබැයි ඉතින් ඒක එහෙම කියලා අපිට එහෙම මිශ්‍ර පර්යේෂණම කරන්න යන්න ඕනේ නැහැ. ප්‍රමාණාත්මක පර්යේෂණයෙන් අපිට අදාළ අරමුණු ඉෂ්ට වෙනවා නම් අපිට ගුණාත්මක පැත්තට නොයා ඉන්න උනත් පුළුවන්. එතකොට මේ ක්‍රොස්වෙල් කියනවා මික්ස් රිසර්ච් එකක් කියන්නේ එක අධ්‍යයනයකට හෝ පර්යේෂණ මාලාවකට ප්‍රමාණාත්මක හා ගුණාත්මක ප්‍රවේශ දෙක මිශ්‍රව. ඔන්න එතකොට ප්‍රවේශ දෙක මිශ්‍ර වෙන්නේ ක්‍රම දෙකක් කියන්නේ දත්ත රැස් කරන ක්‍රම දෙකක් මිශ්‍ර වීම නෙමෙයි ප්‍රමාණාත්මක හා ගුණාත්මක ප්‍රවේශ දෙක මිශ්‍රව දත්ත රැස් කිරීම හා විශ්ලේෂණය මූලික කරගෙන ක්‍රියා කිරීම මිශ්‍ර පර්යේෂණ ක්‍රමයයි. ප්‍රමාණාත්මක ගුණාත්මක ප්‍රවේශ දෙකම සම්බන්ධ කිරීමෙන් පර්යේෂණ ගැටලුවකට එක් ප්‍රවේශයකට වඩා වැඩි අවබෝධයක් ලබා ගන්න පුළුවන් කියලා කියනවා. එතකොට මෙතන මම මේ බ්ලොග් ස්පොට් එකක් සටහන් කරලා තියෙනවා මේ ඔයාලා දන්න NI එකේ හිටපු ඩිරෙක්ටර් කෙනෙක් පර්යේෂණාංශේ ගොඩින් කොඩිතුවක්කු සර්ගේ බ්ලොග් එකක් තියෙනවා පර්යේෂණ ගැනම තමයි ඒකේ ගොඩාක් ලියලා තියෙනවා පර්යේෂණ ගැන. මේ බ්ලොග් එකට ගිහිල්ලා බලන්න ඔයාලට ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුළුවන් වෙයි. රූප රාමු වලින් වීඩියෝ වලින් ඒවා විස්තර කරලා තියෙනවා. මම මේ ප්‍රසන්ටේෂන් එක පස්සේ ඔයාලට ෂෙයා කරන්නම්. එතකොට ඒ බ්ලොග් එකට ගිහිල්ලා බලන්න ගොඩාක් තොරතුරු ගන්න පුළුවන්.
එතකොට ඕන පර්යේෂණ ගත්තාම අපිට ගොඩාක් පර්යේෂණ තියෙනවා. කරන්න පුළුවන් පර්යේෂණ ශේෂ්ත්‍ර ගොඩාක් තියෙනවා. එකක් තමයි දැන් මෙතන අපි කතා කරන්නේ මූලික පර්යේෂණ, ව්‍යවහාරික පර්යේෂණ, ප්‍රමාණාත්මක පර්යේෂණ, ගුණාත්මක පර්යේෂණ කියලා. හැබැයි ඊට වඩා මේ ගොඩාක් පර්යේෂණ වර්ග ඔයාලට පේනවා තියෙනවා නේද? දැන් අපි බෙහෙත් පෙත්තක් හොයාගත්තත් ඒක හොයාගන්නේ පර්යේෂණයක් කරලා. එතකොට ඒ වගේ අපිට ශේෂ්ත්‍ර ගණනාවක පර්යේෂණ දියත් කරන්න පුළුවන්. ඒ විවිධ වර්ග පර්යේෂණ විධිවලට අදාළ පර්යේෂණ ක්‍රමත් රාශියක් තියෙනවා. නේද? මේ බලන්න මෙතන පර්යේෂණ ක්‍රම ගොඩාක් තියෙනවා. සම්මේෂණ, ප්‍රත්‍යේක අධ්‍යයන, ඓතිහාසික පර්යේෂණ, මානව වංශ පර්යේෂණ, ඊළඟට තව ක්‍රියාමූල පර්යේෂණ, ගොඩාක් පර්යේෂණ වර්ග තියෙනවා. එතකොට මේ ක්‍රමවේද අනුව තමයි අපිට පර්යේෂණ ගන්න. එතකොට මේ එක එක පර්යේෂණ වෙන වෙනම ඉතින් කතා කරන්න ඕනේ. දැන් සමීක්ෂණයක් කරන්නේ කොහොමද? මානව වංශ විධි විවරණයක් කරන්නේ කොහොමද? ක්‍රියාමූල පර්යේෂණයක් කරන්නේ කොහොමද? එතකොට මේ හරස්කඩ අධ්‍යයනයක් කියන්නේ මොකක්ද? අන්වායම අධ්‍යයනයක් කියන්නේ මොකක්ද? සම්පරීක්ෂණ පර්යේෂණ. දැන් මේවා සමහර විට විභාගෙදී අහන්න පුළුවන්. එතකොට මේවා ගැන නැවත සොයා බැලීමක් කරන්න වෙනවා. ඉතින් දැන් මට මේකේ මම ඔක්කොම කතා කරන්න බලාපොරොත්තු නැහැ. මේ රිසර්ච් ගැන පොඩ්ඩක් ඔයාලට ඒරියා එක ටිකක් හඳුන්වා දීම තමයි මේකදී මම කරන්න හිතුවේ. එතකොට රිසර්ච් ප්‍රොපෝසල් එකක් අපි දැන් ගැටලුවක් හඳුනගෙන ඒ ගැටලුවට අදාළ අරමුණු පිටුවා ගත්තට පස්සේ අපි කරන්න ඕනේ ඒ රිසර්ච් එකට අදාළ අපේ ප්‍රොසෙස් එක අඳුන ගන්න ඕනේ. රිසර්ච් ප්‍රොසෙස් එකේදී මෙතන ස්ටෙප් 7ක් අපිට තියෙනවා. එකක් තමයි ඔන්න අපි ගැටලුව අඳුන ගන්නවා. ලිටරේචර් රිවිව් එකක් කරනවා. අපි සාහිත්‍ය විමර්ශනය කරනවා. අපි ප්‍රමාණාත්මක පර්යේෂණයක් නම් අපිට පුළුවන් කල්පිත පිහිටුවා ගන්න කලින් අපිට පර්යේෂණය කරන්න කලින් අපි පිහිටුවා ගන්න උපකල්පන වලට තමයි හයිපොතෙසිස් කියන්නේ. ඊට පස්සේ අපිට මේ පර්යේෂණය දත්ත වලින් අපිට බලන්න පුළුවන් මේ කල්පිත පිළිගන්න පුළුවන් මට්ටමේද තියෙන්නේ පිළිගන්න බෑද කියන එක. ඊළඟට අපි පර්යේෂණ ප්‍රශ්නය අඳුනගෙන ඒකට අදාළ සාහිත්‍ය විමර්ශනය කරලා අපේ පර්යේෂණ හයිපොතෙසිස් නැත්නම් අපි මේකේ ඔබ්ජෙක්ටිව්ස් කිව්වත් කමන්නේ ඒවා පිළිටුවගෙන අපි බලනවා මේ රිසර්ච් එක කරන්න පුළුවන් රිසර්ච් ඩිසයින් එක අපි හඳුනා ගන්න ඕනේ. රිසර්ච් ඩිසයින් එක කියලා මම කිව්වේ මොකද්ද රිසර්ච් ඩිසයින් එකකින් වෙන්නේ අර මම කියපු පර්යේෂණ වර්ග තෝරගෙන ඒ පර්යේෂණ වර්ගයට අනුව දත්ත රැස් කරන්නේ කොහොමද? දත්ත විශ්ලේෂණය කරන්නේ කොහොමද? මම යොදා ගන්න සාම්පල් එක මොකද්ද? අන්න ඔය වගේ අපි දැන් ගයක් හදනකොට අපි ප්ලෑන් එකක් අඳිනවානේ. අන්න ඒ වගේ ගෙදර අපි තට්ටු කීයක් දානවද? කාමර කීයක් දානවද? අන්න ඒ වගේ අපේ රිසර්ච් එකත් අපි ඩිසයින් කරගන්න ඕනේ. ඊළඟට data collection step එකේදී අපි කරන්නේ දත්ත අපේ අරමුණු ඉෂ්ට වෙන විදිහට දත්ත රැස් කරගන්න ඕනේ. ඒකට අදාළ දත්ත රැස් කිරීමේ උපකරණ අපි සකස් කරන්න ඕනේ. ප්‍රශ්නාවලි නම් ප්‍රශ්නාවලි, සම්මුඛ සාකච්ඡා නම් සම්මුඛ සාකච්ඡා ෂෙඩියුල් හදන්න ඕනේ. එතකොට ඒවා වුණත් අපි විද්‍යාත්මක ක්‍රමවේදයකටම තමයි කරන්න ඕනේ. දත්ත රැස් කරනකොටත් ඒ වගේ තියෙනවා ක්‍රමවේද. ඊළඟට මේ රැස් කරපු දත්ත අපි විශ්ලේෂණය කරගන්න ඕනේ data analysis එකේදී වෙන්නේ එක. ඊට පස්සේ තමයි අපි ඉන්ටර්ප්‍රිට් කරන්නේ මේ data අර්ථකථනය සහ රිපෝටිං වාර්තාකරණය. ඔක තමයි රිසර්ච් ප්‍රොසෙස් එක. එතකොට අපි ප්‍රොපෝසල් එකක් ලියනකොට පර්යේෂණ යෝජනාවක් ලියන්න ඕන. ඔයාලට දැන් අන්තිමට පර්යේෂණයක් කරන්න වෙනවනේ. එතකොට අපි අනිවාර්යයෙන්ම පර්යේෂණ යෝජනාවක් ඉස්සෙල්ලා හදන්න ඕනේ. පර්යේෂණ ගැටලුව හඳුනගෙන පර්යේෂණ යෝජනාව ඉදිරිපත් කරනකොට ඒකේ අන්තර්ගත වෙන්න ඕනේ මේ පර්යේෂණ ගැටලුව පිළිබඳ අපි හඳුන්වන්න ඕනේ. ඊළඟට බෑග්ග්‍රවුන්ඩ් එක පර්යේෂණයේ පසුබිම සහ තාර්කිකය. එයි මම මේ පර්යේෂණය කරන්නේ මොකද්ද මේ පර්යේෂණය කිරීමෙන් මම බලාපොරොත්තු වෙන්නේ. දැනට මේ පර්යේෂණය හෝ මගේ පර්යේෂණ ගැටලුවට අදාළව පවත්නා දැනුමේ ස්වභාවය මොකද්ද? එහෙනම් මම මේ පර්යේෂණය කරන්නේ ඇයි එතන තියෙන ગેප් එක මොකද්ද? රිසර්ච් ગેප් එක නැත්නම් පර්යේෂණ හිඩැස. අන්න ඒ හිඩැස ඒ අඩුව පුරවන්න තමයි මම මේ පර්යේෂණය කරන්නේ කියන එක අපි තාර්කිකව ඉදිරිපත් කරන්න ඕනේ. ඊළඟට ප්‍රොබ්ලම් ස්ටේට්මන්ට් එකේදී අපි ගැටලු ප්‍රකාශයක් කරන්න ඕනේ අපේ පර්යේෂණයට අදාළ ගැටලුව අපිට පැන නැගුණු විදිහ ඒකට අදාළව අපි ගැටලුවක් විදිහට ඒක ගැටලුව ප්‍රකාශ කරන්න ඕනේ ඒකෙදි පරමාර්ථ ටික ලියන්න ඕනේ ඒ වගේම
ඔබ්ජෙක්ටිව්ස් ටික ලියන්න ඕනේ. ඔබ්ජෙක්ටිව්ස් වලටම අදාළව අපිට නැවත ලියන්න පුළුවන් රිසර්ච් ක්වෙස්චන් කියලා සුවිශේෂී පර්යේෂණ අරමුණු වලටම අදාළව පර්යේෂණ ප්‍රශ්න හදාගන්න පුළුවන්. ඊළඟට අපි මෙතඩොලොජි එක තීරණය කරන්න ඕනේ රිසර්ච් එක කරන මෙතඩොලොජි එක ප්‍රමාණාත්මක පර්යේෂණයක්ද ගුණාත්මක පර්යේෂණයක්ද නැත්නම් මිශ්‍ර පර්යේෂණයක්ද ඒ යටතේ මම කරන්නේ සමීක්ෂණයක්ද කේස් ස්ටඩි එකක්ද සම්පරීක්ෂණයක්ද කාර්යමූල පර්යේෂණයක්ද අන්න ඒ කියන ක්‍රමවේදය අපි තෝරගන්න ඕනේ. ඕකේ යටතේ මෙතඩොලොජි එක යටතේ තව තියෙනවා නියදිය තෝර ගැනීම උපකරණ සකස් කිරීම විශ්ලේෂණ ක්‍රම ඒවා ඔක්කොම අපි අන්තර්ගත කරන්න ඕනේ. ඊළඟට conceptual and theoretical framework එකක් අපි අපේ පර්යේෂණයට අදාළව හදා ගන්න ඕනේ. ඒ කියන්නේ අර පර්යේෂණ සංකල්ප රාමුව conceptual framework එක කියන්නේ සංකල්ප රාමුව, theoretical framework එක කියන්නේ න්‍යායාත්මක රාමුව. එතකොට දැන් අපි ප්‍රමාණාත්මක පර්යේෂණයක් කරනවා නම් න්‍යායක් බේස් කරගෙන ඒක කොච්චර දුරට ක්‍රියාත්මක වෙනවද කියන එක තමයි අපි න්‍යායක් ඇසුරින් තමයි ප්‍රමාණාත්මක පර්යේෂණ කරන්නේ. ගුණාත්මක පර්යේෂණයකදී අපි කරන්නේ න්‍යායක් බේස් වෙන්නෙම නෑ. නමුත් අපිට පුළුවන් අපේ පර්යේෂණ දත්ත අපිට එන නිගමන නැත්නම් අපි හොයාගන්න පර්යේෂණ තොරතුරුත් එක්ක මොකද්ද මේ බිහි කරන්න පුළුවන් අලුත් න්‍යායක් තියෙනවා නම් අපිට ඒක එතනදී ඉදිරිපත් කරන්න පුළුවන්. නැත්නම් පවත්නා න්‍යායන්ගේ යම්කිසි ගැළපීමක් තියනවාද කියන එක හොයන්න පුළුවන්. ඒ වගේම ඊළඟට අපි පර්යේෂණයේ සීමා ඇත්තටම අපි පර්යේෂණයක් කරනකොට අපිට මුළු ජනගහනයක් අරගෙන මුළු ප්‍රදේශයක් අරගෙන එහෙම කරන්න බෑ. ඒකට අපිට පර්යේෂණ යම් සීමාවන්ට ලක් කරන්න වෙනවා. ඒකට මේ පර්යේෂණ සීමා ටික අපි අඳුන ගන්න ඕනේ. ඊළඟට අපිට අනිවාර්යයෙන්ම කාල රාමුවක් තියෙන්න ඕනේ. දැන් අවුරුද්දක කාලයක්ද අවුරුදු දෙකක කාලයක්ද අනේ වගේ ටයිම් ෆ්‍රේම් එකක් තියෙන්න ඕනේ. ඊළඟට අපි මේ පර්යේෂණයේදී භාවිත කරන සියලුම ප්‍රාථමික මූලාශ්‍ර දීතික මූලාශ්‍ර අපි රෙෆරන්සස් විදිහට මේකේ අන්තර්ගත කරන්න ඕනේ ආශ්‍රිත ග්‍රන්ථ විදිහට. එතකොට මම පොඩ්ඩක් මේ පර්යේෂණ ජනගහනය නියදිය මේවත් ඔයාලට කතා කරලා ඇති. එතකොට අපි පර්යේෂණයක් කරනකොට පර්යේෂණ ජනගහනය කියන්නේ ඒ පර්යේෂණ මාතෘකාවට අදාළ වන සියලුම ජනගහනයේ ඒකක ටික. දැන් අපි ගත්තොත් ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය කියලා ගත්ත මාතෘකාවේ ශ්‍රී ලංකාවේ තොරතුරු සංවේදන තාක්ෂණය හදාරන සියලුම ළමයි තමයි පර්යේෂණ ජනගහනය. සියලුම ගුරුවරු ICT උගන්වන සියලුම ගුරුවරු තමයි එතන පර්යේෂණ ජනගහනය වෙන්නේ. එතකොට ශ්‍රී ලංකාවේ සියලුම පාසල් පර්යේෂණ ජනගහනයටයි තියෙනවා. එතකොට ඔන්න ඔය වගේ පොපියුලේෂන් එක හැදුනහම ඕකෙන් අපි ගන්න යම්කිසි නියදියක්. අපි කරන්නේ නියදී පර්යේෂණ. එතකොට මෙන්න මේ ලොකු ජනගහනය ඇතුලෙන් අපිට පර්යේෂණය කරන්න පුළුවන් එක්කෝ උතුරු මැද පළාතේද මධ්‍යම පළාතේද අනේ විදිහට එක පළාතක් තෝරගෙනද අපි මේක කරන්නේ නැත්නම් 1AB පාසල් වලද 1C පාසල් වලද අනේ විදිහට යම්කිසි ඒරියා එකක් තෝරගෙන අපි මෙතනදී සාම්පල් එක තෝරගන්නවා නම් අන්න ඒකට අපි කියන්නේ අපේ නියදිය කියලා. එතකොට අපි සම්පූර්ණ ජනගහනයෙන් නියදියක් තෝරගෙන තමයි පර්යේෂණය සිද්ධ කරන්න ඕනේ. එතකොට මේ නියදියත් අපිට හිතුමතේට තෝරන්න බෑ. ඒකටත් තියෙනවා ක්‍රමවේදයක් සාම්පල් එකක් තෝරගන්න සමීකරණයකුත් තියෙනවා. දැන් නම් සොෆ්ට්වෙයාර් තියෙනවා. එතකොට මේ සාම්පල් එක අපි තෝරගත්තේ ඇයි කියනවත් හැම පර්යේෂණයේ අපි යොදා ගන්න හැම ක්‍රමවේදයකදීම ජස්ටිෆිකේෂන්ස් තියෙන්න ඕනේ. ඒ කියන්නේ මම මේක ගත්තේ මේ නිසයි මෙන්න මේ දේ නිසයි මේක කරන්නේ මෙන්න මෙතන මෙහෙම තිබ්බයි නිසා මම මේක කරනවා. අන්න ඒ වගේ හැම වෙලේම අපිට තියෙන්න ඕනේ සාක්ෂියක්. මට හිතුමතේට මට මේක හිතුණා ඒ හින්දා මම මේ ඉස්කෝලේ ටික ගත්තා. එහෙම කියන්න කොහෙත්ම බෑ විද්‍යාත්මක පර්යේෂණයක් කරනකොට. එතකොට ඊළඟට මම මෙතන දත්ත රැස් කිරීම ක්‍රම ගැනත් පොඩ්ඩක් දැම්මා. දත්ත රැස් කරනකොට මම කිව්වා ප්‍රයිමරි ඩේටා කියලා තියෙනවා, සෙකන්ඩරි ඩේටා කියලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් පර්යේෂණයකදී උඩරිම බලන්න ඕනේ ප්‍රයිමරි ඩේටා ගන්න. අපි ලේඛන වලින් වෙනත් ක්‍රමවේද වලින් ගන්න සෙකන්ඩරි ඩේටා අපිට වැදගත් වුණාට ප්‍රයිමරි ඩේටා තමයි වළංගුතාවය වැලිඩිටි එකට බලපාන්නේ පර්යේෂණයක. එතකොට quantitative research සහ qualitative research වලදී මේ data දත්ත අපිට ක්‍රම දෙකක් තියෙනවා. ඒ දැන් එතකොට අපි ප්‍රමාණාත්මක දත්ත රැස් කරනකොට කෙලින්ම අපි සමීක්ෂණ දත්ත ගන්න පුළුවන්, survey data, observation dataත් අපිට ගන්න පුළුවන් නිරීක්ෂණය කරලා. නමුත් අපි ඒවා ඇත්තටම ප්‍රමාණාත්මක මිනුමකින් මනින්න පුළුවන් විදිහට ඒවා
ව්‍යුහගත කරගන්න වෙනවා. ඊළඟට එක්ස්පෙරිමෙන්ටල් කරන්න පුළුවන් අපිට ප්‍රමාණාත්මක පර්යේෂණවල. එතකොට මෙතන සර්වේ ඩේටා අපිට ගන්න පුළුවන් පර්සනල් ඉන්ටර්විව් එකක් තියලා ගන්න පුළුවන් ටෙලිෆෝන් මගින් සමුග සාකච්ඡා තියන්න පුළුවන්. දැන් ඔය මේල් සර්වේස් කරනවා ක්වෙස්චනියා දෙනවා Google ෆෝම් වගේ හදලා ඒ විදිහට අපිට ඔන්ලයින් කරන්නත් පුළුවන්. දුරකථන සංවාද වලින් කරන්න පුළුවන්. මේ වගේ දත්ත රැස් කරන ක්‍රම තියෙනවා. ඊළඟට qualitative data වලදී අපිට focus group interview එකක් කරන්න පුළුවන්. කියන්නේ කණ්ඩායම් සාකච්ඡාවක් කරන්න පුළුවන්. ඒක group එකක් අරගෙන ඊළඟට ඩෙප්ත් ඉන්ටර්විව් කරන්න පුළුවන් ගැඹුරින් විශ්ලේෂණය කරන්න එක්කෙනෙක් අරගෙන දැන් ඔය සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් එහෙම සිහින විශ්ලේෂණයේදී එහෙම කරා ඩෙප්ත් ඉන්ටර්විව්ස් වලට ගිහිල්ලා ඒවා විග්‍රහ කරා. එතකොට ඒ වගේ කරන්න පුළුවන්. ඊළඟට වෙන අපිට වෙන ටෙක්නික්ස් ෆීල්ඩ් වල ගිහිල්ලා පාවිච්චි කරලා වෙනත් ව්‍යාපෘති ඊළඟට මැදිහත් වීම දැන් ඔය අපි කරන කාර්යමූල පර්යේෂණ වල වගේදී මේ මැදිහත් වෙලා අපිට අපිම සහභාගී වෙලා දැන් ඔය ප්‍රොෆෙසර් නන්දසේන රතනපාල එහෙම කරේ සහභාගීත්ව නිරීක්ෂණයක්. එයා යාචකයෙක් විදිහට ඒ ෆීල්ඩ් එකේම කෙනෙක් විදිහටපත් වෙලා තමයි එයා ඒ පර්යේෂණය කරේ. ඒතකොට ඒවා වළංගුතාවෙන් ගොඩාක් වැඩි. මොකද එයාගේ අස්පනා අපිට සිද්ධ වෙන දේවල් තමයි එයා ලියන්නේ. කවුරුවත් කියන පළියට ලියපුවා නෙමෙයි. අන්න ඒ වගේ අපිට දත්ත රැස් කරන්න පුළුවන්. ඊළඟට මේ රැස් කරපු දත්ත අපි විශ්ලේෂණය කරනවා. දැන් ප්‍රමාණාත්මක පර්යේෂණවලදී නම් වගු ප්‍රස්ථාර වලින් මෙන්න මේ විදිහට අපි කියනවා. දැන් මේ පළාත්වල මෙහෙම විසිරීලා තියෙනවා. ඒ වගේ අපිට යම්කිසි මධ්‍යන හොයන්න පුළුවන්, ඩීවියේෂන් හොයන්න පුළුවන්. ගොඩාක් ක්‍රම තියෙනවා දත්ත විශ්ලේෂණය. එතකොට දැන් software තියෙනවා ඔයාලා දන්නා SPSS, AMOS ඔය වගේ ගොඩාක් software තියෙනවා දත්ත විශ්ලේෂණ පැකේජ් scientifically කරන්න පුළුවන්. අපිට manually කරන්න ඕනේ නෑ. automatically අපිට software එක පාවිච්චි කරලා මේ දත්ත විශ්ලේෂණය කරන්නත් පුළුවන්කම තියෙනවා. ගුණාත්මක පර්යේෂණවලදී අපි දත්ත විශ්ලේෂණය කරන්නේ අර ෆීල්ඩ් එකට ගිහිල්ලා අපි හොයාගත්තු සමුග සාකච්ඡා වලින් එහෙම අනාවරණය කරගත්තු දත්ත අපි කේත කරනවා. ඒක ගොඩකට දාලා කේත කරලා ඒ වගේ අපි හදනවා මේ ගොඩට කී දෙනෙක් ප්‍රතිචාර දක්වලා තියනවාද ඒ එහෙම තමයි ගුණාත්මක දත්ත විශ්ලේෂණය කරන්නේ. ඊළඟට නිරීක්ෂණ වලින් දත්ත ත්‍රිකෝණීකරණය කරනවා කියලා කියනවා. අර හැම පැත්තෙම ගන්න දත්ත විශ්ලේෂණය කරලා එක තොරතුරකට එනවා. අන්න ඒ වගේ ක්‍රමවේද තියෙනවා. ඉතින් තා මොනවා හරි ප්‍රශ්න තියෙනවද? දැනට මම හිතුවේ ඔච්චරයි තමයි කතා කරන්න. ඔයාලට මොන වගේ ඒරියා එකක් කවර් වෙන්න ඕනේද කියලා නම් මම දන්නේ නැහැ. වැඩිදුර කියවන්න අවශ්‍ය නම් මෙන්න මෙතන මම ඔයාලට මේ පර්යේෂණ ක්‍රමවේදය කියලා තියෙන මහාචාර්ය සිල්වි සේනාධීර ශාමින්ද වනසිංහ මේ පොත හරිම වටිනවා. පුළුවන් නම් මේක හොයාගෙන කියවන්න. මේක ගොඩින් කොඩිතුවක් උසගේ අලුත්ම පොත පර්යේෂණ ක්‍රියාවලිය හඳුනා ගනිමු පොත. ඔයාලා NI යනවා නම් NI එකෙත් තියෙයි මේවා ඔන්ලයින් ගෙන්න ගන්නත් පුළුවන්. ඊළඟ නන්දසේන රතනපාල ගේ තියෙනවා සමාජ විද්‍යා පර්යේෂණ මූල ධර්ම පොත. මේකත් ගෝඩින්ස්ගේ පොතක්. ඉතින් මේ වගේ පොත් පරිශීලනය කරන්නත් පුළුවන් වැඩි දුර කියවන්න. මොනවා හරි ගැටලු තියනවාද? ඇද්ද? ඔහොම මොනවා හරි ප්‍රශ්න තියනවා නම් කියන්න. සංකල්ප රාමුව කියන්නේ මොකද්ද? සංකල්ප රාමුවක් කියන්නේ සංකල්ප රාමුවක් කියලා කියන්නේ අපි පර්යේෂණයේදී පාවිච්චි කරන අපේ පර්යේෂණයට අදාළ සංකල්ප සියල්ලම අන්තර්ගත කරලා හදන රාමුවක්. මම එකක් පෙන්නන්නම්.
මේක පේනවද? සංකල්ප රාමුවක් මේක පේනවද? පේනව නේද? එතකොට දැන් මං මෙතන සංකල්ප රාමුවක් කියන්නේ මං අර කිව්වේ ශ්‍රී ලංකාවේ අපි දැන් ගත්තොත් ද්විතීයික පාසල් තොරතුරු sannivedana තාක්ෂණ අධ්‍යාපනය කියලා මෙන්න මේ සංකල්ප අතර මේ ගලාගෙන යෑම කොහොමද වෙන්නේ කියන එක තමයි මේ සංකල්ප අතර සම්බන්ධතාවය වෙන්නේ කොහොමද කියන එක තමයි සංකල්ප රාමුවෙන් විග්‍රහ වෙන්න ඕනේ. එතකොට අර මගේ පරිශ්‍රණයට යොදා ගන්න සියලුම කරුණු ටික මේක ඇතුලේ තියෙන්න ඕනේ. ගන්න නියදිය ඊළඟට පාවිච්චි කරන ක්‍රම දැන් මේකේ පර්යේෂණ ක්‍රම දෙකක් තියෙනවා සමීක්ෂණ සන්දාර විශ්ලේෂණ කියලා. එතකොට මම මේක පාවිච්චි කරන්නේ මොන දත්ත ගන්නද? එතකොට සන්දාර විශ්ලේෂණයෙන් විෂය නිපුණතා ටික බලනවා. සමීක්ෂණය කළ රැකියාව වෙළඳපොළ අවශ්‍ය තොරතුරු තාක්ෂණ නිපුණතා ටිකයි ICT විෂයාධාරණ ළමයින් ගුරුවරුන් පාවිච්චි කරලා සමීක්ෂණය කරනවා. එතකොට මෙන්න මේ අතර සම්බන්ධතා අපිට පෙන්වන්න පුළුවන්. ඊළඟට මේ තොරතුරු තාක්ෂණ අධ්‍යාපනය තියෙනවා. ඒ තොරතුරු sannivedana තාක්ෂණ විෂය ඊට පස්සේ ගුරුවරු ළමයි එයාලා එක්ක මේ විෂය නිපුණතා කොහොමද ගැලපෙන්නේ? එතකොට මේ කොටසේදී වෙනම මේ රැකියාව වෙළඳපළ තුල කොහොමද මේ විෂය නිපුණතා නැත්තම් මේ තොරතුරු තාක්ෂණ එයාලා බලාපොරොත්තු වෙන නිපුණතා මොනවද? එතකොට මම මෙතනදී රැකියාව වෙළඳපළ අදහස් ගන්නවා න්‍යායාත්මකවත් මේකට අදහස් ගන්නවා නේද අපිට පුළුවන් මේකෙදි මානව ප්‍රාග්ධන න්‍යාය වගේ න්‍යායක් පාවිච්චි කරන්න. එතකොට ඒවා මම සාහිත්‍ය බලලා තමයි සාහිත්‍යයෙන් තමයි අඳුන ගන්න ඕනේ මොනවද මම පාවිච්චි කරන න්‍යායන් මේකට කියන්නේ. එතකොට ඊට පස්සේ ඔන්න මේ අන්තිමට රැකියාව වෙළඳපළ අවශ්‍යතා සමග ගැළපීම. එතකොට ඔය අතරේ මගේ තියෙන්න පුළුවන් variables මම හඳුන්වන්න ඕනේ. තමන්ගේ පර්යේෂණයට අදාළ සංකල්ප ටික තමයි ඒ අතර තියෙන සම්බන්ධතාවය තමයි ඒකෙන් කියවෙන්න ඕනේ. Thank you. අපිට මේ පේපර් එකට අදාළව ප්‍රශ්න කොහොම අහයිද ප්‍රශ්න ටිකක් චුට්ටක් කියන්න පුළුවන්. එනනම් අවබෝධයක් නැහැ. දැන් ඔය මම කිව්වේ ඕක තමයි පර්යේෂණයක් කියන්නේ මොනවද? ඊට පස්සේ නිර්වචන ඊළඟට ඔය පර්යේෂණ ප්‍රවේශ ගුණාත්මක පර්යේෂණ කියන්නේ මොනවද? ප්‍රමාණාත්මක පර්යේෂණ කියන්නේ මොනවද? ඒ වගේ එයි. කාර්යමූල පර්යේෂණත් ගැනත් වගේ එහෙම අහයි සමීක්ෂණයක් කියන්නේ මොනවද? ඒ වගේ. පුළුවන් නම් කවද්ද තියෙන්නේ රිසර්ච් පේපර් එක? අර වෙනද තියෙන්නේ. තිබුණොත් දාන්නම් ඔයාලට අමතර කියවන්න පුළුවන් දෙයක්. වෙන ඉතින් මට ඔය ඇක්ෂන් රිසර්ච් එහෙම ගැන නම් කියන්න පුළුවන්. ඉතින් එච්චර ඒකත් ඕනනම් පස්සේ මට පුළුවන්
තීරණය කරන්න ඕනේ. ඒකට අදාළව පර්යේෂණ දත්ත රැස් කරන උපකරණ හදා ගන්න ඕනේ. ඊට පස්සේ දත්ත විශ්ලේෂණ ක්‍රම තියෙන්න ඕනේ. ඒයින් දත්ත නිගමනය නිරීක්ෂණය කරන්න ඕනේ. ඊළඟට නිගමන වලට එනවා, අර්ථකථන වලට එනවා. පර්යේෂණ නිගමන වාර්තා කරනවා. අනේක තමයි විද්‍යාත්මක ක්‍රමය. එතකොට ඒක අනුගමනය කරලා අපිට පර්යේෂණ ක්‍රමයක් පාවිච්චි කරලා අපේ පර්යේෂණ ගැටලු අධ්‍යයනය කරන්න පුළුවන්. තව කියන්න මොනවද තියෙන්නේ තව? එහෙමයි. ඉතින් පර්යේෂණ ක්‍රියාවලිය කිව්වම ටිකක් අර සංකීර්ණයි. එතකොට එක පියවරවල එක ක්‍රමවේද අනුව තමයි ඒකත් අපි යන්න ඕනේ. දැන් ගැටලුවක් හඳුනාගද්දී උනත් ඒ ගැටලුව අපිට නිරීක්ෂණය කරගන්න, මැනගන්න, අධ්‍යයනය කරන්න පුළුවන් ගැටලුවක් වෙන්න ඕනේ. දැන් ඉතින් අපි කතා කරොත් අපිට භෞතිකව හෝ අපිට මැනීමට නොහැකි වගේ නොපෙනෙන දෙයක් පිළිබඳව එහෙම අධ්‍යයනය කරන්න ගියාම ගැටලු වෙනවනේ. අන්න ඒවයි ගැටලුවක් හඳුනා ගැනීමේ ඉඳන් අවසාන ක්‍රියාවලිය දක්වාම ගලාගෙන යෑමක් තියෙනවා. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් කියන්න. පේපර් එකට එයි කියලා හිතෙන ප්‍රශ්න ටිකක් කියන්නකෝ. එහෙනම් මං අදට මෙතනින් නවත්තන්නම්. මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පස්සේ දාන්න, අපි ඒව ගැන සාකච්ඡා කරමු අවශ්‍ය නම්. මොනවා හරි එහෙම ඕන දෙයක් තියෙනවා නම් මං ෂෙයා කරන්නම්, ඩොකියුමන්ට්ස් මොනවා හරි තිබුණොත් ලක්මාලිට දාන්න. හරි නේද එහෙනම්?